එක වාසියක් තියෙනවා. රජෙත් නැහැ පාර්ලිමේන්තුවෙත් නැහැ. දෙකට මේවා කරන්න වැඩක් නැහැ. නෑ එහෙම තියනවා නම් අපිට තියෙන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒක ආරක්ෂා කරන්න. ඒ සේවකයන් පිරිසට පුළුවන් ඇති විශේෂයෙන්ම ප්‍රධාන ශිල්ප තියන අයට මුදල් ආධාර දෙන්න. කොහොම හරි මේක ගෙනහිල්ලා සමහර හෝටල් ලෑස්ති කරවා ගන්න පිටින් එන්න. අනික අපිට කෙටි කාලීනව ඉන්දියාවේ කොවිඩ් නැති වුණාන් පස්සේ ඉන්දියාවේ අන්න එහෙම වටේ රටවල් වලින් තමයි ගෙනෙන්න තියෙන්නේ. මුදල් අනුව බලලා. ජපානයේ චීනෙ වෙන්න පුළුවන්. ඒක වෙන්න බෑනේ කී දිනක් එනවද දැන් මෙතන ආපහු වැටෙන්නේ කුමාර රටවල් තාම සංචාරක සේවය ආරම්භ කළා නැහැ බ්‍රිතාන්‍යයේ එහෙම කරන්න ගිහින් වැහුවා තාම ඒ කාලේ එනවද කියලා දන්නේ නැහැ ඒත් එනවා නම් මෙයා එන්න ඕනේ මෙතන එකක් වුණේ මේ යුක්‍රේන් වලින් මෙහාට ආවේ ටෙස්ට් කරන්න නැතුව ටෙස්ට් කරලා ආව නම් හරි කමන්නේ PRC එක ඒ මොකද්ද කියලා රටේ හැම එක්කෙනෙක්ම සාකච්ඡා කරලා කරන්න තියෙන එක මොකද හෝටලයක් විවෘත කරනවා කියන්නේ බෝම්බෙන් පස්සේ හෝටලෙ විවෘත කරනවා නෙමෙයි. ඒකේ තියෙනවා සෞඛ්‍ය බලපෑමක්. ඒ නිසා ඒව දිහා බලලා තමයි කරන්න තියෙන්නේ. මේ අවුරුද්දේ කොහොමද ගිය අවුරුද්දේ මං හිතන්නේ අපේ ඇඟලුම් කර්මාශාලාවට යම්කිසි මුදලක් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේත් ලැබෙයි. ඒත් ලෝකේ ආර්ථිකය හැම තැනම වැටලා තියෙනවානේ. වින තියෙන්නේ චීන හැර. චීනත් ඉතින් 7 ඉඳන් වැටුණ 1.5කට. ඒකත් ලොකු වැටීමක්. අපි දුන්නා අන්න $200 මිලියන 250කට ඔන්න එදා ජනාධිපතිතුමාගෙන් ටයර් සමාගම මේවා කරේ. හොඳ නැත්නම් ඉතින් ගෙනියන්න කියන්නේ. අපි දැන් දුන්න විදේශ මේවා. ඇයි ඔබතුමා විරුද්ධ විදේශ ආයෝජනට? විදේශ ආයෝජන උවමයි දැන් නැකියා ගෙනියන්න. ආදායම් වැඩි කරන්න. වර්තමාන ආණ්ඩුව විශේෂයෙන්ම කොළඹ වරාය නැගෙනහිර පාර්ලිමේන්තුවේ ඉන්දියානු ආයෝජකයෙක් ලබා දෙනවා. ඒක ඔබතුමා අනුමත කරනවද? අපේ ආණ්ඩුව අත්සන් කරා ඉන්දියාවයි ජපානයයි මේකයි එක්ක ඉන්දියාවයි ජපානයයි අපි අතර ගිවිසුමක්. ඒක විකුණන එකක් නෙමෙයි. ඒක කිව්වේ මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන. මං හිතන්නේ එන සුමානේ සාගල රත්නායක මහත්මයා මේ පිළිබඳ අපි මේක කොවිඩ් වලට සීමා කරමු. සාගල රත්නායක මහත්මයා මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මේ අහන්න තිබුණේ ප්‍රශ්නයක ඔබතුමා ඇහුවේ නැහැ. කොවිඩ් ගැන. මට පේන හැටියට කවුරුවත් මාධ්‍ය දන්නේ නැහැ කියලා මේක. Children are without sports and others they can't participate in any sports. Do you think it's going to be back to normal soon or can I get your opinion on that? I'm talking about that in my speech. It's all right. අද විශේෂයෙන් මට ආරාධනා කරද්දී මම එක ප්‍රශ්නයක් ඇහුවේ කොවිඩ් රෙගුලාසි අනුව අපි ක්‍රියා කරනවාද කියලා. මට කිව්වා ඔව් කොවිඩ් රෙගුලාසි අනුව ක්‍රියා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ගැන අංක වචන ස්වල්පයක් කතා කරන්නම් කියලා. මොකද වැදගත්. කොවිඩ් 19 මට පෙනෙන්නේ නැහැ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. ඒක පැතිරෙනවා. එක වටයක් එනවා, ඒ වටයෙන් පස්සේ තව වටයක් එනවා, ඒ වටයෙන් පස්සේ තව වටයක් එනවා, ඒ වටයෙන් පස්සේ තව වටයක් එනවා. එදා කිව්වා මේ මාස වෙනකොට කොවිඩ් පාලනය කරා කියලා. ඊට පස්සේ දැන් දෙවෙනි එක ඇවිල්ලා දැන් තුන්වෙනි වටේ ඇවිල්ලා තියෙන්නේ. ඉංගලන්තේ තුන්වෙනි වටේ පළවෙනි එකට වඩා උග්‍රයි. අන්න එහෙම ඇති වෙලා තියෙන්නේ. ඒ එක්කම ජීවිත නැති වෙනවා. අද කොවිඩ් නිසා
අපේ මේ ව්‍යාපාර වහලා තියෙනවා. ආර්ථිකය නැති වෙනවා. ඊළඟට මරුණ සංඛ්‍යාව දැන්ට කියනවා ලක්ෂ 20යි කියලා. ඒත් ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් කියන පුවත්පත කරපු විග්‍රහයෙන් ගිය අවුරුද්දේ හැම මාසෙම ලෝකේ රටවල් ගණනාවක් අරගෙන එදාට වඩා මරුණ සංඛ්‍යාව අරගත්තා. වැඩිපුර ගාණක් මැරිලා තිබුණා. ඒකෙන් 90%ක් කොවිඩ් කියලා දැම්මොත් මේවා වාර්තා කරලා නැත්නම් ඒක ලක්ෂ 30කට විතර එනවා. ලක්ෂ 20ක් නෙමෙයි ලක්ෂ 30ක්. ඊළඟට තියෙන එන්න කිරීම වැක්සින් එක. අන්න ඒ ගැන මොකද්ද කරන්න කියලා. ඒකම කොවිඩ් එක වර්ගයක නෙමෙයි තියෙන්නේ. දැන් අලුත් UK ඉංගලන්තයේ වර්ගයේ එක්සත් රාජධානී වර්ගයේ විශාල ප්‍රශ්නයක දැන් ඇමරිකාවයි යුරෝපෙටයි දැන් ලංකාවටත් අපි ගෙනින් තියෙනවා. දෙවනිව තියෙනවා දකුණු අප්‍රිකාව වර්ගය. මේ වැක්සින් වලට ඒ දකුණු අප්‍රිකාවේකට ඇතැම් වැක්සින් වලට දකුණු අප්‍රිකාවේ වර්ගයෙන් අපිව බේර ගන්න බෑ. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා බ්‍රසීල් වර්ගය. ඉතින් මෙහෙම වර්ග ගණනාවක් ඇති වෙලා තියෙනවා. මේන වැක්සිනුත් කරන්ට බැරිද ඉංගලන්තේ මහා මේ එක්සත් රාජධානිය කළා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම පෘතුගාලයෙන් දකුණු ඇමරිකාවේ ඉන්න හැම එක්කෙනාටම ගුවන් තොටුපළ වහලා තියෙන්නේ. ඒ නිසා මේක මට පේන්නේ එක සැරේ ඉවර වෙයි කියලා. සමහර රටවල් එන්නත් කියමු වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ඒක ක්‍රමානුකූලව පටන්ගෙන තියෙන්නේ. ඒ තවත් කල් යනවා. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ඒත් ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. අපි ඒක මතක තියාගන්න ඕනේ. අපි මෙතන කිව්වට මිලදී ගැනීමක් කළා නැහැ. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා නොවැම්බර් මාසේ කොවැක්ස් වැඩසටහන යටතේ අපි ලබා ගන්නට අත්සන් කරනවා කියලා. ඊට පස්සේ අපිට කියලා නැහැ කොහොමද වෙළඳපොළ ලබා ගන්නෙ කොහෙන්ද සාධාරණ බෙදන්නේ. කොවැක්ස් කියන්නේ රටවල් 63ක් දියුණු රටවල් 63ක් එකඟ වෙලා මුදල් දීලා තියෙනවා අනික් රටවල්ට උදව් කරන්න එන්නත් ලබා ගන්න. කොවැක්ස් ඒ සඳහා ගැවි කියන සංවිධානයේ Global Alliance for Vaccine Initiative යුරෝපීය සංගමයයි බිල් මිලින්ඩා ගේට්ස් පදනමයි ඒ වගේම ප්‍රංශය ආරම්භ කරපු එකක්. අන්න එතෙන්ට ඇතුල් කළා එතෙන්ට දීලා තියෙනවා අලුත් වැඩසටහනක් ACT Accelerator කියලා. Action Against COVID-19 Toolkit Act Accelerator. ඒකේ වැක්සින් ඉන්නත් ලබා ගන්න එක තමයි COVAX. ඉතින් මෙතෙන්ට ගියාම මෙතනින් තමයි අපිට ඕනේ වැක්සින් ලබලා දෙන්නේ. දැනට ආණ්ඩුවේ මේ පිළිබඳ ඊට වඩා වෙනත් රටකට ගියාද කියන එක වෙනත් සමාගම් ගන්නවාද කියන කිසිම සාක්ෂියක් කොහෙවත් නැහැ. අපි බැලුවොත් මම කියන්නම් මේ ගිය අවුරුද්දට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 5800ක්. ඒත් ගිය අවුරුද්දේ වියදම් වලට උවමනයි තව ඩොලර් මිලියන 3700ක්. මේ අවුරුද්දට උවමනයි ඩොලර් මිලියන 23700ක්.
තාම මේ මුදල් සියල්ලම ලැබිලා නැහැ. ඊළඟට තියෙනවා ඒ ඇතුළේදී ඇඩ්වාන්ස් මාකට් කමිට්මන්ට්. එහෙනම් මේ වෙළඳ පොලෙන් මිලදී ගන්නවා කියලා මුලින්ම ප්‍රකාශ කරන එකක්. ඒකට දැනුම් දෙන්න තිබුණේ නොවැම්බර් මාසයේ. අපි මේකට දැනුම් දුන්නේ ජනවාරි මාසයේ. එතනින් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම නත්ත මිලියන 2000ක් බෙදලා හරින්න. ඒ 2000 නිෂ්පාදනය බෙදලා හරින්න නම් විශේෂයෙන් ඒ කියන්නේ මේ ලෝකේ මිලියන 1000කට එන්නත දෙන්න පුළුවන්. අඩු ආදායම් රටවල් වලට ඒකෙන් භාගයක් හම්බෙනවා. අනික් භාගෙ හම්බෙන්නේ අපි වාගේ රටවල් වලට. දැන් මේක තමයි ලැබෙන්නේ. මේ ඊළඟට ඒ අය තව කාරණයක් කියලා තියෙනවා. මේ එන්නත් ගණනාවක් අසාර්ථක වෙනවා. ඒ නිසා හරි ඒව තෝරගන්න. නැත්නම් එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ සම්පූර්ණයෙන්ම තියෙනවා මේ කාරණේ අනික ඒගොල්ලෝ කියන්නේ demand for COVID-19 vaccines will outstrip the supply at least initially. සැපයීමට වඩා ඉල්ලීම වැඩි. ඒ නිසා පළමුවෙන්ම දෙන්නේ හැම රටටකම 3% විතරයි COVAX යටතේ. ඒ 100% දෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයව ආරක්ෂා කරගන්න. අන්න ඒකයි මෙතන තියෙන පළවෙනි මේක. දෙවනුව තියෙන තමයි මේ එන්නත් බෙදා දීමේ තියෙනවා allocation mechanism. WHO allocation WHO උපදේශ අනුව එන්නත් බෙදා දීම. ඒක සාධාරණ විදිහට කරන්නට තියෙනවා. සාධාරණ මාර්ගයෙන් කරන රාමුව. දැන් මේ සඳහා WHO එකේ දැනට හදලා තියෙනවා වෙනම සැලැස්ම. Guidance on developing national deployment and vaccination plan for COVID-19 vaccine. මන් දෙන්නම් මේ වෙබ් අඩවි ටික ඔන්ලයින් ඔයගොල්ලෝම කියව ගන්න පුළුවන්. මේකයි ඒක. පිටු තියෙනවා 84ක්. මේකේ විශේෂයෙන්ම අයි බැලුවොත් පළවෙනි පිටේ මොන අංශද කියලා අයි පුදුම වෙනවා. target audience, regulatory preparedness, planning coordination, සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, costing and funding, identification of target population, මෙහෙම ක්‍රමවේදයක් දීලා තියෙනවා. ලංකාවේ තාම මේක සකස් කළා නැහැ. ඒකයි ප්‍රධානම කාරණේ මෙතන තියෙන්නේ. අනික ඒගොල්ලෝ කියනවා ජාතික සැලැස්මක් ඇති කරන්න. ජාතික සැලැස්ම ඇති කරාන් පස්සේ ඊළඟට මේක අයවැයට ඇතුල් කරන්න. 3% දැම්මම අයවැයෙන් ගන්න. ඊට පස්සේ ඉතුරු 17 අයවැයෙන් ගන්න. මේ මම ඉංග්‍රීසියෙන් කියවන්නයි. Short term budget should consider initial allocation that covers 3%, first 3% of the national population, health workers. ඔක ලියා ගන්න වැඩක් නැහැ මේ ඔක්කොම මම සයිට්ස් ටික දෙන්න. Next 17% of the population
Then a medium-term budget should consider incremental shipments to cover beyond initial 20%. The 36-month budgetary horizon. 36 months. ඒගොල්ලෝ කියන්නේ මාස 36ක් අවුරුදු 3ක් වමනා වෙයි මේක ගෙනෙන්න කියලා. දැන් මේ ගැන ආණ්ඩු කියන්නේ මේ ගැන තත්ත්වය මොකද්ද කියලා. අපි විශේෂයෙන්ම ඊළඟට ඒ අය දීලා තියෙන තවත් කාරණා කීපයක්. ඒ තමයි ජාතික කොමිටිය. ජාතික කොමිටියක් තියෙන්න ඕනේ. ඒ ජාතික කොමිටියේ ප්‍රධානියා වෙන්න ඕනේ උසස් සෞඛ්‍ය නිලධාරියෙක්. ලංකාවේ හැම කොමිටියක් ඇති කරලා නැහැ. ඇත්ත වශයෙන්ම අපේ සෞඛ්‍ය අංශයේ ජෙනරල්ලා ඉන්නවා. දන්නේ නැද්ද? ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් සර්විසස් අධ්‍යක්ෂ ජෙනරල් කෙනෙක් ඉන්නවා. කොහොම හරි ඒ රටවල මම පෙන්නන්න අනික් රටවලත් දාලා තියෙන්නේ. අන්න එහෙම විශේෂයෙන්ම ඒවැ කොමිටියක් පත් කරන්න තිබෙනවා. දෙවනුව තියෙන කාරණේ තමයි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ strategic advisory group of experts. උපක්‍රම පිළිබඳ උපදෙස් දෙන විශේෂඥ කණ්ඩායම. අපි මේ ගැන ලංකාවේ අහලවත් නෑ. කවුරුත් අහලා තියෙනවද? කවුරුවත් අහලා නෑ අද වෙනකම්. එහෙනම් ඒ අය එක්ක තමයි මේ වැඩ කටයුත්ත කරන්න තියෙන්නේ. දැන් ලංකාවේ ඒ දෙකම නැහැ. ඉතින් මේ ක්‍රමවේදය ඇති වෙනකම් මේ ක්‍රමවේදය ඇති වෙනකම් අපිට මේක ලැබෙයිද කියලා කියන්න බැරි වෙනවා. ඉතින් මේ අනුව තමයි අපිට ක්‍රියා කරන්න තියෙන්නේ. දැනට මොකද්ද අපි කරලා තියෙන්නේ? අපි දැනට කරලා තියෙන්නේ අපිට ගන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම committed purchase agreement. එහෙනම් මිලදී ගන්නට එකඟ වෙන ගිවිසුම. ඒක අපිට දෙන්න තියෙනවා හැම එනතේටම ඩෝස් එකකට ඩොලර් 1.60ක්. අපි ගන්න හැම එකටම. ඊළඟට අපිට තියෙනවා මුදල් සහතික කිරීමක්. ඒ හැම එක වෙනුවෙන් තවත් ඩොලර් 8.90ක් ගෙවනවා කියලා. එහෙනම් සම්පූර්ණයෙන්ම ඩොලර් 10.50ක් අපිට ගෙවන්න තියෙනවා. ඔප්ෂනල් එග්‍රීමන්ට් විපාක කිවිසුම අනුව අපිට මාරු කරලා ඕන තැනකින් ගන්න පුළුවන් 120කට වඩා ගන්නට බැහැ. අන්න ඒකයි මෙතන සීමා වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් කොහොමද මේ වැඩසටහන යටතේ අපි ක්‍රියා කරන්නේ? අපි කොහෙන්ද මේක ගන්නෙ? අන්න ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. අනික දැන් මේ උපදේශ අනුව දැනට එතන තියෙනවා purchase agreement. ඉන්දියාව operational guidance කියලා පිටු 184ක පොතක් ඉදිරිපත් කළා. ඒකේ ප්‍රධානීය හැටියට ඉන්නේ ඒගොල්ලේ තියෙන සැලසුම් මණ්ඩලයක් නිති ආයෝග කියලා. ඒකේ සෞඛ්‍ය පිළිබඳ සමාජිකයයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දෙන්නම සභාපතිවරයාට වැඩ කටයුතු කරන. අනික් අය එතන ඉන්නේ. ඊට පස්සේ තියෙන්නේ ප්‍රාන්ත මට්ටමේ ප්‍රාන්ත මහ ලේකම් එක්ක. අන්න එහෙනම් ඒගොල්ලේ ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ මේක අනුව ක්‍රියා කරගෙන යනවා. මේ WHO. මේක තියෙනවා එන්නත් මධ්‍යස්ථානයේ කොහොමද ක්‍රියා කරන්න කියලා. ඔක්කොම එක තැනකට දාලා. සිංගප්පූරයේ තියෙන වෙබ් අඩවිය. මෙහෙම ගන්න බෑ වෙබ් අඩවිය දැම්මොත් දාන්න පුළුවන්.
මේ මේ එක්සත් රාජධානියෙන් ජාතික සෞඛ්‍ය සේවයෙන් වෙනම උපදේශ මාලා එවනවා. මෙන්න එකක් තියෙනවා මම කියවන්නම්. Information and guidance on operating vaccination center. එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමේ උපදේශ. දෙවැනි එක තියෙන්නේ එන්නත් මධ්‍යස්ථාන වලට ගිහින් තමන් කොහොමද වෙලාවක් ලබාගෙන දුරකථනයෙන් නැත්නම් ඊමේල් එකෙන් වෙලාවක් ලබාගෙන ඒ සේවයට යන්නේ. ඉතින් අන්න ඒ කාරණේ වෙනකන් එතන ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. අපිට මේ එකක්වත් කරන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒකයි අහන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. අපි ලංකාවට මේකට ක්‍රියා කරන්න බැරි වෙලා තියෙනවා. අපි ගත්ත එක පියවරක් ගැනවත් සෑහීමකටපත් වෙන්න බෑ. ඉතින් අපි කොහොමද සාධාරණ බෙදා දෙන්නේ? දැන් කොහෙන්ද අපි මේවා ගන්නෙ? කොවැක්ස් වලින් අත්සන් කරාද? ඔක්කොම මුදල් දුන්නද? අපි ඉන්දියාව ගැන කියනවා, චීන ගැන කියනවා. ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් ගැන කියනවා. දැන් මං හිතන්නේ අපි කොහොමවත් ඉන්දියාවේ ආරම්භ කළා තියෙන්නේ මේක බෙදා හරින එක මේ ගිය සුමානේ විතරයි. මම දැක්ක දවස් 3කට ඉස්සෙල්ලා ඔක්ස්ෆර්ඩ් මේ ඔක්ස්ෆර්ඩ් ඉන්නතේ කරන සීරියම් ඉන්ස්ටිටියුට් එක ආයතනෙන් එවලා තියෙනවා. දෙවනුව කරන්නේ ಭಾರತ බයෝටෙක්. ඒකේ ડોક્ટર ක්‍රිෂ්ණයෙල්ලා ඒ ගොට්ටිය මට ඊයේ ක්ලිප් එකක් එවුවා. පළවෙනි ලොරිය එළියට යන එක. එහෙනම් එයාට යන්න තියෙනවා වටේම ඉන්දියාවට. ඒගොල්ලෝ ප්‍රකාශ කළා තියෙන්නේ අවට සාක් රටවල් වලට පළවෙනි වටේ දෙන්න පුළුවන් මිලියන 20යි කියලා. ඒ කියන්නේ ලංකාවට, පාකිස්තානට, බංග්ලාදේශයට, නේපාලයට, භූටානයට, ඇෆ්ගනිස්තානයට, මාලදීවන්ට ඔය රටවල් ඔක්කොම එකතු කරාම අපිට තියෙනවා මිලියන 500ක් නැත්නම් 600ක ජනගහනය. ඒ විතරයි ලැබෙන්නේ. චීනෙන් තාම ගිවිසුමක් ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් එක ඇත්ත වශයෙන්ම ඔක්ස්ෆර්ඩ් මේ පරීක්ෂණ වලට ශ්‍රී ලංකා අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙන්ගු පරීක්ෂණ අංශයෙන් කාරණා ලැබලා දුන්නා. මම දන්නේ ඒ ගැන සම්බන්ධයක් තිබුණාද කියලා අපේ ආණ්ඩුවේ. එතන වැඩ කරන ડોક્ટર මහේෂි රාමසාමිත් ලංකාවෙන් ගිය පුද්ගලයෙක්. ඒ සම්බන්ධය ගැන මොකක් හරි අපි හොයලා බැලුවද මම දන්නේ ආණ්ඩුව මොකද්ද කරේ කියලා. ඒ දැනට සූදානම නැහැ. අර WHO එක අනුව හදලා නැහැ. අපිට ජාතික කොමිටියක් නැහැ. මේ අනුව අපිට සේජ් කියන විශේෂඥගේ කණ්ඩායම නැහැ. උපදේශ මාලා සකස් කළා නැහැ. ඍජු මිලදී ගැනීමක් කරාද නැද්ද කියලා අපිට කියන්නේ නැහැ. නියම යන්ත්‍රණයක් නැහැ. මිනිස් සම්පත් පුහුණු කිරීමක් නැහැ. උපකරණ මධ්‍යස්ථාන ගැන කිසිම වචනයක් නැහැ. උපදේශ සකස් කිරීමක් නැහැ. මේ සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ ආණ්ඩුවේ. විනිද වාගයක් ගෙවන්න ඕනේ. එයා භාගයට කියන්නේ මගේ පාර්ලිමේන්තුවේවත් මාධ්‍යයෙන්වත් මේ ගැන හොයලා නැහැ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේකට සූදානම් වෙන්න. අපි විශේෂයෙන්ම මේකට සූදානම් වෙලා ඉදිරියට යන්න. දැන් ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම මේවට මිලදීලා ගන්න මුදල් ගැන අපිට කියන්න ඕනේ. මට ආරංචි ආණ්ඩුව ගිහින් ව්‍යාපාරිකයන්ගේ මේ අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. මේ අපේ මූලික යුතුයකම. අපිට ජීවත් වෙන්න
තියෙන එකම මාර්ගය. නිදහස් සෞඛ්‍යයක් තියෙන ආණ්ඩුවක් මේ ගැන වියදම් කරන්න උවමනයි අපේ මුදලින්. ඒ මුදල අපේ අයවැය හොයාගන්න පුළුවන්. විශාල මුදලක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම අපේ අයවැයෙන් පළවෙනියෙන්ම ඩොලර් මිලියන 20000ක් අපි වෙන් කරන්න ඕන. රුපියල් මිලියන 20000ක් අපි වෙන් කරන්න ඕනේ මේ සඳහා. අපිට මුදල් ලබා ගන්න පුළුවන්. එකක්වත් කරන්නේ නැතුව අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් මේ අපිට සල්ලි දෙන්න කියලා. ඔයගොල්ලෝ අනාගතයට ආණ්ඩුව ලෑස්ති නැහැ මුදල් වියදම් කරන්න. එතකොට මොකද්ද තියෙන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය? මේ මුදල් එකතු කරන අයට අපි ස්තුතිවන්ත වෙන්නම් මේ මුදල් එකද මම කියන්නේ මුදල් යොදවන්න මේ කොරෝනා හැදුන අයට මීට වඩා පහසුකම් ලැබලා දෙන්න තවත් උපකරණ අරන් දෙන්න. අද මේ රටේ කොරෝනා මාර්තු මාසේ පටන් ගත්තයින් පස්සේ වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද? චීනෙන් හම්බුණා ටිකක්. ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේවා ගලවලා තියෙනවා. අපිට 3000ක්වත් නැහැ වෙන්ටිලේටර්. PCR මැෂින් සීමා සහිතයි. ඔන්න ඔයවට දෙන්න කියලා අපි එයාට කියමු ඕන්න. ඒත් රටේ යුතුයකමක් තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ උවමනා බෙහෙත් වර්ග එන්නත් අපිට ලබලා දෙන්න. ඉතින් දැන් මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම ඇස්සරලා ක්‍රියා කරන්න කියලා. අපි ඔක්කොම මෙතන සූදානම් උදව් කරන්න. මෙතන ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මම මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි මෙතන තියෙන ප්‍රශ්නේ ජීවත් වීම අර්ගලය. සෞඛ්‍ය සුරක්ෂිතභාවය. ආණ්ඩු මාරු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බ ඇදිලි නෙමෙයි. ඒව වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. කිසිම වෙනසක් නැහැ. ඒත් අපි ලෑස්ති එකට උදව් කරන්න. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්න. ඇත්ත හෙලි කරන්න. වියදම් වැඩි කරන්න ඕන නම් අපිට කියන්න. අපි ඒක දැනගන්න ඕනේ. ඒ වගේම අපේ ඉන්න වෛද්‍යවරු අපේ ඉන්න ඕනතරම් අපි ඔක්කොම ලෑස්ති වෙලා උදව් කරන්න සැලැස්මක් ඇති වෙනවනම් මම පාර්ලිමේන්තුවට කියන්නේ තේරුම්කාරක සභාව එනසුමානෙම පත් කළා මේ කරුණු සියල්ලම ලබාගෙන කරුණා කළා දිනෙන් දින මොකද්ද සිදු වෙන්නේ කියලා බලන්න මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල් යනවා. මෙතන තියෙන්නේ ජනතාව ජීවත් වීමේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම. මේ කොවිඩ් එක මෙතනින් ගියා කියලා ඉවර වෙන්නේ නැහැ. තව වටයක් එනවා. අපි හිතන්න එපා. හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. සිංහල අවුරුදු කාල වෙනකොටවත් වෙන්නේ නැහැ. ඔය 120 කරන්න දැන් කියන හැටියට අවුරුද්ද අවසානයේදී. ඊට වඩා අමතරව ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. සිංගප්පූරුව ක්‍රියා කරා, ඉංග්‍රීසි ක්‍රියා කරා, පාවුරට ක්‍රියා කරා. අපි ක්‍රියා කරේ නැහැ. දැන් අපි හිර වෙලා තියෙන්නේ. එපා කියලා හිතුවේ. ඉතින් නියම කොමිටිපත් කළා නියම වෙලස එන්න මම හිතන්නේ රටේ හැම එක්කෙනාම දේශපාලන මතයේ කුමක් හරි වුණත් ලෑස්ති උදව් කරන්න මේ අරගලය ගෙනියන්න. ඒත් මේක නොකරනවා නම් අපේ ජාතිය නැති කරන්න කරන දෙයක්. අපේ ජනතාව මරන්න කරන එක. ඉතින් මෙහෙම සහයෝගයක් තියෙන අවස්ථාවේදී එක එක්කෙනාගෙන් ගිහින් හිඟා කන්න නැතුව රටට කරුණු කියලා අපි හැම එක්කෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ලබාගෙන වැඩ කටයුතු කරන්න කියලා ජනාධිපතිටත් මේ ආණ්ඩුවටත් මම මෙතන කියනවා. මොකද මෙතන තියෙන්නේ අපේ අනාගතයටත් වඩා මේ තරුණ අයගේ. ඒගොල්ලෝ ජීවත් වෙන්න තියෙනවා. ඊට පස්සේ ආර්ථිකය හදන්න තියෙනවා. යන මාර්ගය කොහෙද කියලා තියෙනවා. මෙහෙම බොරු කරන්න එපා. මේක බොරු කිරීම. අපි දන්නවා කල් යනවා කියලා.
ඉතින් මම මාධ්‍යෙත් කියනවා මාධ්‍ය උතුකම කරුණා කළා ඉෂ්ට කරන්න. මොකද ඔයගොල්ලේ ජීවිත තියෙන මේ රඳා පවතින මේ මත අනික කොවිඩ් තියෙනකන් ඔයගොල්ලේ පඩියෙන් 50%ක් හම්බුනොත් ලොකු දෙයක්. ඒත් අද තියෙනවා විශාල ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ තියෙන වෙබ් අඩවි ලින්ක්ස් ඔක්කොම මම මෙතන කොපි ගෙනහල්ලා තියෙනවා. මම මාධ්‍යයට එහෙම දෙන්නම්. එතනින් අරගෙන ප්‍රකාශ කරන්න කියලා. එහෙනම් අපි අවසන් කරමු. නෑ නෑ දැන් මේක මෙතන තියෙනවා. ඔයගොල්ලෝ කිව්වනේ ඉතින් ඔයගොල්ලෝ මේ ටික හදාගෙන ඉන්න හරිද? මෙතෙක් කල් මුකුත් කිව්වේ නෑ හදාගෙන. මෙන්න කොළ ටික ඕන්න මන් දෙන්න. අපි රජයේ මේ සම්බන්ධ විමසීම් කරා. ඒක මේක මම අනේ මට කියන්න එපා. ඔක රටට කියන්නකෝ. මම මේ පැත්තකටලා ඉන්න මිනිහන්නේ. මමත් ඇහුවේ ප්‍රශ්නේ කියන්නේ. දැන් මම ඔන්න ඔය ආපහු ප්‍රශ්න කරන්න වෙන්න මන් දෙන්න. ඔක්කොම ලට්ටම. කවුරුද බෙදනවද මේ ටික? කී දෙනෙක් ඉන්නද? 1 2 3 4 5 දෙන්න. ඉතුරු ටික දෙන්න මේගොල්ලෝ. මේ හුඟක් අමාරු තත්ත්වයක ඉන්නේ. මොකද අපි දන්නේ නැහැ මොකක්ද දෙන්නේ කියලා. බ්‍රසීල් එකෙන් එන්න පුළුවන්ද කොහේ ඉඳ කියලා. We are looking at it, but first you have to get over this crisis. Till you get over this crisis, it's going to be hard. And then I think you have to go to a new this thing altogether. As I said earlier, you can't exist on tea rubber, this thing. But first we have to get over this crisis. You can't have it dragging on. Either we must inoculate everyone, then take the risk of opening up. Everything can't be done online in this country. Fair number is this thing. All our agriculture is not online. Then our tourism is not online. So that's taking no, for those, yes. But then you have to do now. I wanted to give tabs, opposition. Free Wi-Fi, there was opposition. But first I say let us first get this under control next year. We must somehow control, මේක කොහොම හරි එන අවුරුද්ද වෙනකොට පාලනය කරන්න ඕනේ. නැත්තම් මිනිස්සු ජීවත් වෙන්න බෑ. ඒ හරියට අර දෙවනි ලෝකෙ ඉස්ස යුද්ධ දිනන්න තිබුණා ඊට පස්සේ තමයි ලෝකෙ හදන්න තිබුණේ. You have to win the war before you so we are at war now. I think you will have to do your own job. Take the initiative and do it. මේක හරියට දෙවනි ඉස්ස යුද්ධේ පාලනය කරන්න ඊට පස්සේ ආර්ථිකය හදාගෙන යමු. මොකද මේක ඇදගෙන යනවා නම් මොකක්වත් මේව වෙන්නේ නැහැ. දැන් බ්‍රසීල් වර්ෂන් එක කියන්නේ දැන් හැදුනෑට බ්‍රසීල් එක හැදුනොත් ඒගොල්ලෝ මේව වෙනවා. දැන්ට කියන්නේ එක සැරයක් හැදුනොත් ඊට පස්සේ බේරෙනවා කියලා බ්‍රසීල් වර්ෂන් එකේ ඒක නෑ. බ්‍රසීල් එකට පුළුවන් මේ හැදුනෑට හැදෙන්න. Or maybe is your feasible solution as we all can contribute as a nation, as millennials? Let me ask you a question. What are your sentiments or thoughts on cryptocurrency and stock trading? Cryptocurrency has to be relooked in the view of this issue. It is how much more will the global economy fall in this year. Now I saw the Chancellor of the Exchequer saying things will get worse before it gets better. When the Chancellor of the Exchequer says things will get worse before it gets better, that's going to be 2-3 years. The President-elect Biden is trying to pump $2 trillion into the system. Now if it doesn't work, it's going to be another issue. It will be actually a small fish compared to the big. We are small fish, the big ones must in, then we must see how we survive. India is bad. Bangladesh, the whole region is bad. Asia. China is the only one with a positive growth, but when you have a growth of 7.5 and you come to 1.5, that's like someone or 2% going down to minus 0.5%. So it's a down one. But China is trying to
push up its domestic demand. Now, if that works and this 2 trillion works, then maybe these two engines can take the world up. So it's a question mark. Let's see what happens. And my personal opinion is, if we are ahead of the curve before it That's why we must know what is happening and go ahead with it. If we know how bad we are, how much of money we want, okay, we cut off, your government must cut off from some other activity and get it, but then you have to train the people. Have we trained enough people? Now, if you look at 44 million shots over 2 years, how many shots a day? So that's right. So if you are going over 2 years, that means 730 days. So divide 44 million by 730. Do that again.